පින්වත්නි මේ පින්වත් අයට මේ පංචස්කන්ධය අල්ලා මහා පුණ්‍යම සූත්‍රය ආශ්‍රයෙන් පවත්වාගෙන යන ලබන දේශනා මාලාවේ තවත් දේශනාවක් අද ඉදිරිපත් කිරීමටයි අප බලාපොරොත්තු වෙන්නේ. මේක ප්‍රථමයෙන් සංඥා ස්කන්ධයේ ආස්වාදය ආදීන නිසා නිස්සරණය ගැන අප කර්ම කියාදී ඇති නිසා අද සංස්කාර ස්කන්ධයේ ඒ ආස්වාදයේ ආදීන නිසා නිස්සරණය ගැන දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සමහර විට ඒ දේශනාව තරමක් ගැඹුරු වන්නට පුළුවන්. ගැඹුරු දේශනාවක් නෙවෙයි, සාමාන්‍ය ගැඹුරු එකක් වන්නට පුළුවන්. මේ දන්නා අප මුලදීම මේ මහා පුණ්‍යම සූත්‍රයේ දේශනාව පටන් ගන්නා විට ප්‍රශ්න 10ක් විමසූ බව, ඒ ප්‍රශ්න 10ට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන් ආකාරයේ මේ සූත්‍රයේ දැක්වෙන බව ප්‍රකාශ කළා. ඒ ප්‍රශ්න අතරින් එක ප්‍රශ්නයකට පිළිතුරුයි අපි මේ සපයන්නේ පංචස්කන්ධයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය කුමක්ද කියන ප්‍රශ්නයට පිළිතුර. මෙහිදී බුදුරජාණන් වහන්සේ ඒ ස්කන්ධ පහේම සෑම ස්කන්ධයකම ආස්වාදයේ වශයෙන් දක්වා ඇත්තේ, ආදීනවේ වශයෙන් දක්වා ඇත්තේ, නිස්සරණයේ වශයෙන් දක්වා ඇත්තේ එකම කරුණක්. එහෙමයි මේ සූත්‍රයේ පාලි පාඨයේ දැක්වෙන්නේ ශ්‍රී මුඛ පාඨයෙන් දැක්වූ ලෙසින් පොතේ දක්වා තිබෙනවා. අප මේ දේශනා පවත්වන විට ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ දේශනා පාඨයේ පමණයි විස්තර ගන්න. ඊට පස්ව ඒ දේශනා පාඨයේ අපට වැටහෙන ආකාරයට අනුව අපගේ අවබෝධය පදනම් කරගෙන විස්තර කරන එම නිසාම සමහර විට ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා යයි සඳහන් වන ශ්‍රී මුඛ පාඨයන් ඉක්මවා යමින් කතා කිරීමට සමහර අවස්ථාවලදී සිදු වෙනවා. ප්‍රායෝගික වශයෙන් ධර්මයේ දක්නකොට ඒක එහෙම වන්නටම ඕන. එමේසා අද කරන ලබන දේශනාවේ සමහර තැන් සමහර විට ඒ ශ්‍රී මුඛ පාඨයන් ඉක්මවා යමින් කරන්නට සිදු වෙනවා. අන්ධ ශ්‍රද්ධාව, අන්ධ භක්තිය පැත්තකට තියලා ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. එතකොට සංස්කාර ස්කන්ධය කියන එක විස්තර කරන විට මා මෙයාට කලින් කියා දුන්නා මතක ඇති. සංස්කාර කියන වචනය යෙදෙන අවස්ථාවලට අනුව විවිධ අර්ථ දක්වන නම මේ පංචස්කන්ධ කතාවේදී සංස්කාර කියන වචනයෙන් අදහස් කරනු ලබන්නේ චෛමේ වික්ඛවේ සංචේතනා කාය, මේ චේතනා කාය හයක්, රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා යනුවෙන් දක්වා ඇති. මේ රූප අලලා ඇතිවන සිතුවිලි, ශබ්දය අසුර කරගෙන ඇතිවන සිතුවිලි ආදී ඒ අරමුණු පාදක කරගෙන සමාගයේ සිත තුළින් ගලා යන සිතුවිලි වලටයි සංස්කාර කියන වචනේ මේ පංචස්කන්ධ කතාවේදී විස්තර කරන විට ඒ වචනේ විස්තර කරමින් අපට දක්වන්නට සිදුවන්නේ. එම නිසා සංස්කාර කියන වචනයේට මෙහිදී අන්තර්ගත වන්නේ සියලුම සිතුවිලි කියන එක පළමුවෙන් සිහිපත් කරගන්නට ඕන. මේ සංස්කාර ස්කන්ධයේ ආස්වාදයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මේ සංස්කාර තුළින් යම් කිසි සතුටක් සොන්නසක් ජනිත වෙනවා නම් අන්න ඒක තමයි සංස්කාර ස්කන්ධය තුළින් ජනිත වෙන ඇතිවන ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා. මේ ආස්වාදයේ ජනිතවන්නේ සංස්කාර සිතිවිලි තුළින් ඒ සිතිවිලි වලට අරමුණු වන්නේ අසෝභ සංචේතන ආදී වශයෙන් දැක්වූ පරිදි ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන අරමුණු, ධම්මාරම්මන. මේ අරමුණු එක්කෝ අතීත අරමුණු වන්නත් පුළුවන්, එහෙම නැත්නම් අනාගත අරමුණු වන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් වර්තමාන අරමුණු වන්නත් පුළුවන්. එතකොට මේ කාලත්‍රයේටම අයත් වූ ආරම්මණයන් පාදක කරගෙන මේ සිතිවිලි කරනවා. ඒ සිතිවිලි තුළින් සුඛයක් සෝමනස්සයක් ජනිත වෙනවා. අන්නේ සුඛේ සෝමනස්සය සංස්කාර ස්කන්ධය තුළින් ඇතිවෙන ආස්වාදයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා. එතකොට අපි අතීත සිතිවිලි ගැන, අතීත ආරම්මණයන් ගැන අපි ටිකක් පළමුවෙන් කල්පනා කළොත් මේ සංස්කාර ස්කන්ධයේ ආස්වාදයේ පිළිබඳ නිරෝධ අවබෝධය ලබන්නට හැකි වෙනවා. අපි කල්පනා කරමු අතීතයේ දකින ලද රූපයක්, ඇහැට පෙනෙන රූපයක් කියලා සිතමු. අරමුණු කරගෙන දැන් අපි සුඛ ආස්වාදයක් අත්දකින්නයි කියලා. අතීතයේ දකින ලද රූපය දැන් අපට අරමුණක් වෙලා නැහැ.
ඒ රූපාරම්මණය දැන් අපේ ඇහි ගැටෙන්නේ අපිට පේන්නේ. නමුත් සිත තුළින් ඒ සම්බන්ධයෙන් සිතුවිලි ටිකක් ගලාගෙන යනවා රූප සංචේතන. ඒ රූප සංචේතන රූපේ පිළිබඳ ඇති වෙන සිතුවිලිම තුළින් වේදනාවක් ඇති වෙනවා සුඛ වේදනාවක්. ඒකට අපි ඇලි ඇලි ඒක ආස්වාද කරනවා. එතකොට අතීත රූපාරම්මණයක් අරමුණු කරගෙන එලෙසින් සුඛ ආස්වාදයක් ඇති වෙන විට අපි ආස්වාද කරන්නේ කුමක්ද? ඒ අතීත රූපාරම්මණය දැන් නැහැ. අපි ආස්වාද කරන්නේ අපගේ සිත තුළින්ම ජනිත වුණු සිතිවිලි මාලාවක් කියන කාරණා දැන් තේරෙන්න ඕනේ. අපි ආස්වාද කරන්නේ අපගේ සිත තුළින් අපින්ම ඇති කරගත් සිතිවිලි ටිකට. කලින් රූපාරම්මණය දැන් නැති නිසා. දැන් තව උදාහරණයක් කියමු. කලින් අපිට ආසන ලද සින්දුවක් වැනි මිහිරි ශබ්දයක් අපි සිත සතුට වෙනවා. සජ්ජායනා කරන්නේ තමාටම ඇහෙන්නටවත් සිත සතුට වෙනවා. එහිදී ඇතිවන්නේ කුමක්ද? ශබ්ද සංචේතන සත්‍යයන් සම්බන්ධ සිතුවිලි ටිකක් තමාගේ සිත තුළින් ගලාගෙන යනවා. ඒකයි අපි ආස්වාද කරන්නේ. අර කලින් ඇතුණු ශබ්දය අපට ඒ අවස්ථාවේ විද්‍යමාන වන්නේ නැති බව තේරෙන්නට ඕන. එතකොට මේ කාරණාවලින් මේ ඇයිද පැහැදිලිව අවබෝධ විය යුතුයි. අතීත අරමුණු තුළින් මොන සංචේතනාවක් ඇති කරගෙන ආස්වාදයක් අත්දැක්කත් ඒ ආස්වාදේ ජනිත කර දෙන්නේ අතීතයේ දුටු ඇසපු ආදී ආරම්මණයන් තුළින් නොවේ, තමාගේම සිත තුළින් පහළවන සිතිවිලි තුළින් කියන කාරණා. මේක තේරුණාද? ඒ වගේම මේ අවබෝධය අනාගත ආරම්මණ කෙරෙහි පතුරවන්නට පුළුවන් වන්නට ඕනේ. අපි දැකපු නැති රූප දකින්නට බලාපොරොත්තු වෙන රූප කෙරෙහි අපිට ආස්වාදයක් ඇතිවන්නට පුළුවන්. අසපු නැති අසීමට ලැබෙන ශබ්ද කෙරෙහි අනාගතයේ අසීමට ලැබෙන ශබ්ද කෙරෙහි ඒ වගේම අනාගතයේදී අපට හමු වන අරමුණු කෙරෙහි ආස්වාදයක් අද අත්දකින්නට පුළුවන්. ඒ වගේම සිත. ඒ අතීතයේ ඇතිවිය හැකි අරමුණු තවම අපට හමු වෙන්නේ නැහැ. නමුත් අපගේ සිත තුළින් සංස්කාර චිත්ත සංස්කාර ධර්මයන් ගලා යනවා. ඒ චිත්ත සංස්කාර ධර්මයන් තමයි අපි ඒදී ආස්වාද කරන්නේ. දැන් මේ ඇයිද පැහැදිලිද? අපි අතීත හෝ අනාගත ආරම්මණයන් පාදක කරගෙන යම් සුඛාස්වාදයක් අත්දකිනවා නම් ඒ ආස්වාදයේ ඇති කර දෙනු ලබන්නේ ඒ ආරම්මණයන් තුළින් නෙවෙයි, සමාගයේම සිතිවිලි සමුදාය තුළින් බව. සමාගයේම සිත තුළින් ගලා යන සිතිවිලි ටිකක් තමයි මේ ආස්වාද කර හැවටෙන්නේ. මෙතෙන්දී ඇතිලා තියෙන මුලාවක්. කලින් අපි ඇහැට පෙනෙන රූපයක් ආස්වාද කරන විට රූපේ ආස්වාද කළා කියන මුලාව වුණා. කනට ඇහෙන ශබ්දයක් ආස්වාද කරන විටත් අපි හිතුවේ ශබ්දය අපි ආස්වාද කළා කියලා. දැන් පෙනෙන්නට ඕනේ අනිත් ආරම්මණත් එලෙසමයි. මේ අරමුණු නෙවෙයි ආස්වාද කරන්නේ චිත්ත සංස්කාර ධර්මය කියලා. තමාගේ සිතුවිලින් සිත තුළින් පහළ වෙන සිතුවිලි. මේ සිතුවිලි පහළ වුණේ නැත්නම් අරමුණු තුළින් ආස්වාදයක් ඇතිවන්නේ. මේක මේ සංස්කාර ස්කන්ධයෙන් ජනිත වෙන ආස්වාදයේ පිළිබඳ ඊටාම සරල අදහසක්. ඒ සරල අදහසට වඩා ගැඹීර අර්ථයක් මට මෙහිදී වැටහෙනවා. ඒක හැමදිනාටම සමහරට නොතේරෙන්නට පුළුවන්. තේරුම් ගන්නට උත්සාහ කරන්න කවුරු. අපි පංචස්කන්ධයේ ආස්වාදයේ විස්තර කරන විට රූපස්කන්ධයේ ආස්වාදයේ වශයෙන් දැක්කේ රූපයක් තුළින් යම් කිසි සුඛයක් සෝමනස්සයක් ජනිත වෙනවා නම් අන්න ඒ ධර්මයේ බව. ඇහැට පෙනෙන රූපයක් උදාහරණයට ගත්තා නම් ඇහැට පෙනෙන රූපය තුළින් ආස්වාදයක් ජනිත වෙනවා කියලා පළමුවෙන් කියවා රූපස්කන්ධයේ ආස්වාදයේ විස්තර කරන විට. වේදනාස්කන්ධයේ ආස්වාදයේ විස්තර කරන විට අපි ඒ උදාහරණයම ගතොත් අපි ආස්වාද කරන්නේ ඇහැට පෙනෙන රූපේ නෙවෙයි, ඒ රූපේ තුළින් සිත තුළින් වේදනාවක් ජනිත වෙනවා. සමාගයේ වේදනාවයි ආස්වාද කරන්නේ කියලා ඊට වඩා ටිකක් ගැඹුරින් මේ කතාව කියනවා. සංඥාස්කන්ධය විස්තර කරන විට නැත්නම් සංඥාස්කන්ධයේ ආස්වාදයේ කුමක්දයි පැහැදිලි කර දෙන විට අර කලින් කියපු ධර්මතාවලට වඩා ගැඹුරු කරුණක් ඊළඟට ඉදිරිපත් කළා.
අපි ආස්වාද කරන්නේ රූපේ නෙවෙයි අපි ඇහැට පෙනෙනුවේ රූපේ නෙවෙයි උදාහරණයකට ගත්තේ ඇහැට පෙනෙන රූපයක් ඒක නෙවෙයි ඒ රූපේ පිළිබඳ අපගේ සිත තුළින් සංඥාවක් ඇති වෙනවා මේක හොඳයි මේක ලස්සනයි මේ තරුණියක් මේ තරුණෙක් මේ ආදී විවිධාකාර සංඥා තමාගේ සිත තුළින් ජනිත වෙනවා ඒ සංඥාවට අනුබද්ධිත ඒ කියන්නේ ඒකට සම්බන්ධව වෙනස් සිතිවිලි එනවා අන්න ඒ තුළිනුයි වේදනාවක් ඇතිවන්නේ ඒ වේදනාවයි අපි ආස්වාද කරන්නේ කියලා ඊළඟට ප්‍රකාශ කරනවා. ඒක අර කලින් කියපු කතා දෙකටම වඩා ගැඹීරයි. ඒ කියන්නේ දකින්න ලද රූපේ කෙරෙහි ඇති කරගත් සංඥාවට අනුකූලව අපේ ආස්වාදේ වඩ වෙන්න පුළුවන් නැත්නම් නැතිවන්නට පුළුවන්. අද ආස්වාද කරන රූපාරම්මණයක් අපි උදාහරණයක් ගත්තොත් හිත වෙන විට ඒ රූපාරම්මණයේ තිබුණ අපට ආස්වාදයක් නෙවෙයි සමහර විට තරහසිතක් පවා ජනිත වන තත්ත්වයක් උද්ගත වන්නට පුළුවන්. අපගේ සිතිවිලි වෙනස් වෙනවා. ඒ සිතිවිලි වෙනස් වීමට අනුකූලව ඒ ආස්වාදයක් වෙනස් වෙනවා. මේ ඇයට ජීවිතයේ අත්දැකීම් පාදක කරගෙන මේ කියපු කාරණා ඉතා පැහැදිලිව අවබෝධ වන්නට ඕන. මේ සංස්කාර ස්කන්ධයේ ආස්වාදයේ කියනකොට ඔය කියපු ගම්භීර කතාවටත් වඩා ගැඹුරු දෙයක් කියන්නට සිදු වෙනවා. මේක තේරුම් ගන්නට උත්සාහ ගන්න ප්‍රායෝගිකව පසු අත්දකින්නට පුළුවන් කෙනෙක් අත්දකින්න ඉතා ඉහළ අත්දැකීමක් ලබන්නට පුළුවන් වේ. අපි ආස්වාද කරන්නේ රූපාරම්මන නෙවෙයි. ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන හෝ ධම්මාරම්මන නෙවෙයි. ඒ ආස්වාද කරන්නේ ඒ ආරම්මන තුළින් සංඥා සංඛාර ඇති කර ගැනීම තුළින් පහළවන අපගේම වේදනාව. මේ කරුණ අප කලින් කියපු කාරණා. එතකොට ඒ ආස්වාදයේ ජනිත කර දෙන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි අපිට සෑම සත්‍යයකගේම වාගේ සිත තුළ පවතිනවා මේ සුඛ වේදනාව විඳීමේ කැමැත්තක් සුඛ වේදනාව විඳීමට ආසාවක්. කියන්නේ ආස්වාදයක් ලැබීමට කැමැත්තක් රුචියක් ඒ පිළිබඳ ආශාවක් සෑම සත්‍යයකගේම සිත තුළ පවතිනවා. මේකට කියනවා ඡන්ද රාගය. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලීම. මේ ආස්වාදයේ විඳීමට කැමැත්තක් තියෙනවා, ආස්වාදයට ඇලීමක් පවතිනවා. මේකට තමයි කියන්නේ තණ්හා අනුස්සය. යටින් තැම්පත් වෙලා තියෙනවා සිත තුළ හරියට මේ ජලයේ ඇතුළේම තැම්පත් වී තියෙන දෙයක් මත පිටින් පේන්නේ එකපාරට ජලයක කැකෑරෙන තෙක් අන්න ඉලසින් සිතට අරමුණක් ඇවිත් කැකෑරෙන තෙක් චංචල නොවි යටින් තැම්පත් වී තිබෙන ධර්ම වලට අනුසේ ධර්මයයි කියලා ප්‍රකාශ කරන්නේ. දැන් ওই පොත්වල උදාහරණයක් වශයෙන් දක්වලා තියෙන නායකගේ පෙණයක් වගේ. ඒ පෙණේ දිස්සන්නේ හැම වෙලාවෙම. අවශ්‍ය කාරණාවක් පැමිණි විගසම ණයා පෙනේ දික් කරන හකුලවන කුඹන. ඒ වගේ අනුශේ ධර්මයන් හැම වෙලාවෙම නැගී සිටින්නේ නැගී සිටීමට සුදුසු ආරම්මණයන් එළඹ විගසම ඒ අනුශේ ධර්මයන් නැගී සිටිනවා තණ්හා අනුශයත් එලෙසින් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ඡන්ද රාගය මේ තණ්හා අනුශය තමාගේ සිත තුළ පවතින නිසා තමයි රූපයක් තුළින් ආස්වාදයක් ජනිත වන්නේ සත්‍යයක් තුළින් හෝ ගන්ධයක් තුළින් හෝ රසයක් පොට්ටබ්බයක් හෝ වෙනත් ධර්මාරම්මණයක් තුළින් ආස්වාදයක් ජනිත කර දෙන්නේ ඔන්න ඔය කියන ඡන්ද රාගය තමාගේ සිත තුළ අනුසය ධර්මයක් වශයෙන් පවතින නිසා මේක අර කලින් කියපු කාරණාවලට වඩා ගැඹීර අදහසක්. ඒ අනුසය නැත්නම් ඡන්ද රාගය කියන්නේ මොකද්ද? සංස්කාර ධර්මයක්. සංස්කාර ස්කන්ධයට අයත් වූ ධර්මයක්. මේ අපි හිතමු දහන රූපයක් බලලා ඒකෙන් සතුටක් විඳින්නට කැමැත්තක් නැත්නම් ඡන්දයක් නැත්නම් රාගයක් නැත්නම් ඇලීමක් නැත්නම් කවර රූපයක් දැක්කත් දැකීම මාත්‍රයෙන් නවතිනවා. සද්දයක් ඇසීලා ඒ සද්දය අහලා සද්දේ තුළින් රසාස්වාදයක් විඳිනේ කිරීම සඳහා ඇලීමක් කැමැත්තක් නැත්නම් ඇසෙන සද්දේ ඇසීම මාත්‍රෙම නතර වෙනවා. ඒ වගේම අනිත් ඉන්ද්‍රයන්ට හමු වන අරමුණුත් දැනීම මාත්‍රයකටම සීමා වෙනවා අර ආස්වාදයේ කෙරෙහි පවත්නා වූ ඡන්ද රාගයේ නොමැතිනම්. ඒ තණ්හා අනුසය ක්‍රියාත්මක නොවනවා නම් තණ්හා අනුසය කියන්නේ සංස්කාර ධර්මයක්, ඡන්ද රාගය කියන්නේ සංස්කාර ධර්මයක්.
එතකොට මේ තණ්හා අනුසේවත් ඡන්ද රාගය තමාගේ සිත තුළ තියෙන සතුට සුන්නස් වේදනාවක් විඳීමට කැමැත්තක් ආශාවක් ඒ ආශාව තුළින් රූප තුළින් ආස්වාද ගෙන දෙනවා ශබ්ද තුළින් ආස්වාද ඇති වෙනවා ඒ වගේම ගඳ සුවඳ තුළින් රස තුළින් කායද දැනෙන ස්පර්ශ තුළින් ආස්වාද ජනිත කරවා දෙනවා ඒ ඇලීම ඒ කැමැත්ත තියෙන පිට ඒක ලබා ගැනීම සඳහා කායික ක්‍රියා සිදු කරනවා වාචික ක්‍රියා සිදු කරනවා මානසික ක්‍රියා සිදු කරනවා මේ විවිධ ක්‍රියාවන් සිදු කරන විට ඇතිවන්නේ සංස්කාර සිත තුළින් ගලා යනවා අපි කායික ක්‍රියා කළත් වාචික ක්‍රියා සිදු කළත් මානසික ක්‍රියා සිදු කළත් ඒ සෑම විටම ඒ ක්‍රියා සිදු කළ හැකි වන්නේ චිත්ත තුළින් චිත්ත සංස්කාර ධර්ම ගලා යන නිසා ඒවත් එතකොට සංස්කාර දැන් කල්පනා කරන්න ඔන්න චන්දරාගයේ තියෙනවා ඇලීම කැමැත්ත තියෙනවා උදාහරණ රූපයක් දැකලා සතුට වීමට ඒ රූපේ දැකලා සතුට වීම සඳහා චන්දරාගයේ නැමැති සංස්කාර ධර්මයේ ඇති වුණා නැත්නම් තණ්හා අනුසය ජනිත වුණා ඒට පසුව ඒක ඒ රූපාරම්මණය ආස්වාද කිරීම සඳහා කායික වාචික මානසික ක්‍රියා සිදු කරන එහිදී සංස්කාර ධර්ම ගලාගෙන යනවා දැන් කියන කාරණාව ටිකක් ගැඹුරුයි දැන් මේ රූපාරම්මණය ආස්වාද කරනවා දැක දැක සතුට වෙනවා අභිනන්දනය කරනවා ඒකට ඇලෙනවා මෙහිදී සිදුවන්නේ කුමක්ද මෙහිදී සිදුවන්නේ ඒ රූපාරම්මණය දෙස බැලීමෙන් පසුව ඇතිවන සුඛ වේදනාව කෙරෙහි ඇලීමක් කැමැත්තක් නැවත පුන සිත තුළින් ගලා යනවා දැන් මෙයට තේරෙනවද මේ ආස්වාදයේ ජනිත කර දුන්න හේතුව චන්දරාගයයි ආස්වාදයේ අත්දකින්න විට ගලා යන ධර්මයක් චන්දරාගයයි මේක තේරුම් ගන්නට පුළුවන් නම් බොහොම හොඳයි ආස්වාදය ජනිත කර දෙන්නේ කවර අරමුණක් තුළින් හෝ සුඛ ආස්වාදයක් විඳීමට තියෙන කැමැත්ත සහ රාගයේ ඇලීම නිසා ඒ තුළින් අපි මේ කැමැත්ත සහ ඇලීම තුළින් මේ ආස්වාදයේ අත්දකින්න විට සිදුවන්නේ කොහොමද සුඛ වේදනාවක් ඇති වෙනවා ඒ සුඛ වේදනාව කෙරෙහි ඇලි බැඳෙනවා ඒක ආස්වාද කරනවා ඒකයි ආස්වාද කරනවා එතකොට ආස්වාදයක් ඇතිවීමේ හේතුවක් ඡන්ද රාගය ආස්වාදය අත්දකින්න විට සිත තුළින් දරාගෙන යන්නේ ඡන්ද රාගය. මේ ඡන්ද රාගය කියන්නේ නැත්නම් තණ්හා අනුසය කියන්නේ සංස්කාර ධර්මයක් බව මෙය දන්න. මේක හැම මොහොතෙම නැති යන ධර්මයක්. මේ ඡන්ද රාගය සම්පූර්ණයෙන් ගිලිලා යන්න ඔය කියන කිසිම ආරම්මණයක් තුළින් කිසිම ආස්වාදයක් ජනිතවන්නේ නැහැ. මෙහි ඉන්න කීප දෙනෙකුට අත්දකින්නට පුළුවන් කතාවක් ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් කතාවක් දැන් කියන්නේ. හැමෝටම බෑ. ඒක අත්දකින්නවා නම් තණ්හා අනුසය සම්පූර්ණයෙන් ශේ කරන්නට පුළුවන්. මේක කරන්නේ තමා සුඛ ආස්වාදයක් ඇත්ත වශයෙන්ම අත්දකින්න ඕනේ මානසික වශයෙන්. කායික එකක් නෙවෙයි වාචික එකක් නෙවෙයි මානසික වශයෙන් සුඛ ආස්වාදයක් අත්දකින්නට ඕනේ. අපි මේ පන්තියට ආපු සමහර අය රහත් වෙලා කියන අය ඉන්නවා අනාගාමී කියන අය ඉන්නවා මේ අය අප ළඟට ඇවිල්ලා කිව්වා මේක නැති බව තේරෙනවා තේරුණාට පස්සේ අපි කියනවා ඒක නැති බව කෙලින්ම නොකිය නැති බව අවබෝධ වන්නට කාරණා. ඒගොල්ලෝ ඒ අදහස් වල මෙල්බගෙන සිටිනවා මම නිරුත්සාහකව උපේක්ෂිත වෙනවා. එතකොට සමහර අයට මම කියනවා ගිහිල්ලා පුළුවන් තරම් ටෙලිවිෂන් බලන්නට පුළුවන් තරම් සින්දු අහන්නට පුළුවන් තරම් ලෞකික ජීවිත ගත කරන්නට කියලා. සමහර අය කියනවා අපිට ඇවිල්ලා එහෙම කරන ස්වාමීන් වහන්සේ අනිත්‍යයට යනවා නිතරම ඒ තුලින් කිසිම ආස්වාදයක් ගන්න නැහැ ඉස්සර වාගේ නෙවෙයි කියලා. මං කියන්නම් මගේ අත්දැකීම. අපි මේතරක කැලේ ඉනොත් දැන් අවුරුදු 10කට විතර උඩදී 12කට විතර උඩදී එක් භාවනා අත්දැකීමකින් පසුව සිත සම්පූර්ණයෙන් නිසල කිසිම රාගයක් කිසිම ගැටීමක් කිසිම ඇලීමක් සිත තුළින් ඇති වුණේ නැහැ. සම්පූර්ණයෙන්ම නැත්තටම නැති. ඉතින් වැඩේ හරි. මම
හරි කියලා පිළිගන්න පුද්ගලෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියපු දේ වුණත් ඒ ආකාරයෙන්ම අවිවාදයෙන් පිළිගන්නා චරිතයක් මට නෙවෙයි. භාවනාවෙන් ලැබපු අත්දැකීමක් වුණත් ඒ ආකාරයෙන් එලෙසින්ම අවිවාදයෙන් පිළිගන්න ස්වરૂපයක් මාත්‍ර නැහැ. ඒක නිසා ඒක අපි විමර්ශනයේ ලක් කළා. පුළුවන් තරම් රාගය ඇති කරගන්න, ද්වේෂය ඇති කරගන්න උත්සාහ කරනවා. මගේ භාවනාව ඒකයි. උදේ පාන්දර 3 ඉඳලා රෑ 10 වෙනකන් එක දිගටම රාගයක් ඇති කර ගැනීමට උත්සාහ කිරීම, ද්වේෂයක් ඇති කර ගැනීමට උත්සාහ කිරීමයි මා කළේ. පළවෙනි දවසේ ගෑවෙන්නේවත් නැහැ, රාගයක් ද්වේෂයක් ඇති කරනවා තමයි. දෙවෙනි දවසේ නැහැ, තුන්වෙනි දවසේ නැහැ, හතරවෙනි දවසේ නැහැ, දැන් සතියක් ගියා. මෙයා හිතනවා ඇති දැන් හරි ඔක වැඩන්නේ නැහැ කියලා. අත්තරේ නෑ, සති දෙකක් උත්සාහ කරලා තවත් නෑ. කිසිම රාග සිතිවිල්ල, ද්වේෂ සිතිවිල්ල සිත තුළින් මතුවෙන්නේවත් ඇති කරගන්න උත්සාහ කරනවා. සුමාන 3ක් එක දිගට පාන්දර 3 ඉඳලා රෑ 10 වෙනකන් අඛණ්ඩ ලෙස කළේ ඒ කර්තව්‍යය. කිසිම දවසක කිසිම රාගයක්, කිසිම ද්වේෂයක්, කිසිම ක්ලේශ ධර්මයක් සිත තුළින් ජනිත වුණේ නැහැ. හිතන්න පුළුවන් දැන් රාහත් වෙලයි කියලා රැවටෙන්නට හොඳටම පුළුවන්. පස්සේ සුමාන ගානකට පස්සේ උත්සාහ කරලා එක් අවස්ථාවකදී මට හැකි වුණා සිත තුළින් රාග සිතිවිල්ලක් ඇති කර ගැනීම. මම මේ කතාව කිව්වා ටෙලිවිෂන් බලන්නට, නාට්‍ය බලන්නට, රේඩියෝ අහන්නට කියපු අයට ඒ අය අපට ඇවිල්ලා කියනවා මේ අනිත්‍ය ඥානදී පේනවා, ඒක නිසා කිසිම ඇලීමක් ඇති වෙන්නේ නැහැ කියලා. එහෙම නෙවෙයි, ආස්වාදය විඳීමේ අදහස පෙරට කරගෙන ඒකේම ඒ අභිලාෂයෙන්ම එල්පගෙන ඒ ආරම්භණයන් රස විඳින්නට ඕනේ. මානසික වශයෙන් අප කියන මේ තණ්හා අනුශේෂය වීමක් දකින්න. දැන් ඔන්න මානසික වශයෙන් මේ ආස්වාදයේ අත්දැක ඉන්නේ. සත්‍ය වශයෙන් ආස්වාදයේ අත්දැක. ඒ අත්දකින්න ගමන්ම මේ කරන්නට පුළුවන් කීප දෙනෙක් ඉන්නවා. ඒ අයවත් කරලා බලන්න අපි කියන දේ ධර්මය අවබෝධ කරගන්න විට. අත්දැක ඉන්න විට සුඛාස්වාදය ඒක කෙරෙහි ඡන්දයක්, රාගයක්, ඒ කියන්නේ ආස්වාදයේ අත්දැකීමට කැමැත්තක් සහ ඇලීමක් තමන්ගේ සිත තුළින් ඇතිවන ආකාරය දකින්න. ඒ දකින්නකොට මේ ඡන්ද රාගය මම සිතෙන් අයින් කළා නම් මේ ආරම්භණය තුළින් කිසිම සුඛාස්වාදයක් ජනිත වන්නේ නැහැ නේද කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. තමාගේ ඡන්ද රාගය අයින් කළා නම් සුඛාස්වාදේ නැති වෙනවා. එතනම ගිලිය. එතකොට ඡන්ද රාගය තුළින් මේ සමුදය ධර්මයේ දැකීම තුළින් ආස්වාදයේ පහළන ආකාරය දකිනවා. දැන් ඒ ඡන්ද රාගය අයින් කළාට පස්සේ ආස්වාදයේ නිරුද්ධ වෙනවා. නැවත ඡන්ද රාගය ඇති කරගන්න. නැවත ඡන්ද රාගය ඇති කරගෙන ඒ මානසික ආස්වාදයම නැවත අත්දකිනවා. අත්දකින්න විට බලනවා මොකද්ද මේදි පහළවන්නේ කියලා. ඒකදී ඇතිවන්නේ නැවත ඡන්ද රාගය සිත තුළින් ගලා යනවා. මෙන්න මේදී මේ ඡන්ද රාගය කියන්නේ කොහොමද? සංස්කාර ධර්මයක්. ඔක නැත්නම් මේ මොන ධර්මයක්වත් කෙරෙහි ගැනීමක් නැහැ නේ කියලා බලනකොට ඔහිදී පේනවා මේ ඡන්ද රාගය කියන්නේ තමා තුළ පවත්නා තණ්හා අනුශේධය. මෙන්න මේ තණ්හා අනුශේධ දෙසටම අවධානය යොමු කරගෙන සිටින විට ඒක කැඩි කැඩි නැත්නම් අනිත්‍යයෙන් අනිත්‍යයට යන ආකාරය දැක සිටින විට තණ්හා අනුශේධ සම්පූර්ණයෙන්ම ඡේ වෙලා තණ්හානං කය මජ්ජිකා කියලා හදවත කෑ ගහලා කියමින් තණ්හාව සම්පූර්ණයෙන් ඡේ වුණා කියලා ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගන්න. මේ කරුණ නොදැක්කම අවිද්‍යාව බවත්, මේ කරුණ දැනගැනීම විද්‍යාව බවත් අවබෝධ වන ඒ ධර්ම සංස්කාර බව වැඩේ. ඊට පස්සේ බුදු කෙනෙක් ගාවටවත් යන්නට අවශ්‍යකමක් නැහැ. තමා තුළ, තමාගේ సంతානය තුළ මේ තණ්හා අනුසය තියෙනවද නැත්ද කියන එක විමසා ඇත්ත නැත්ද බලන්න. සමහර අය මේ භාවනා පන්තියේ දියුණු වෙච්ච අය සමහර යෝගීන් ගාවට යනවා, ගියාම ධර්ම දේශනාවක් කරනවා, මේක තේරෙන ආකාරයට අනුකූලව මෙයා සෝවා මේවා සකදාගන්න කියනවා. තමා ඉන්නේ කොතනද කියලාවත් තමාට ස්ථාවරත්වයක් නැහැ. මේ අනුපාඩු මේ සකසා ගන්නට ඕනේ. මෙන්න මේ තණ්හාවේ ඡේවීම තමයි උපරිම වශයෙන් කතා කරන විට නිර්වාණ ධාතුව කියන්නේ. බුදුරජාණන් වහන්සේ නිරෝධ සත්‍ය ප්‍රකාශ කරන විට යෝ තස්සායීව තණ්හාය අක්ෂේස විරාග නිරෝධෝ ඡාගෝ පටිච්චසග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා ඒ නිරෝධ සත්‍ය විස්තර කරේ ඔන්න ඔය කාරණාව දැකීම සඳහා. ඒ තණ්හාවේ අක්ෂේස විරාග නිරෝධෝ ශේෂ මාත්‍රයක්වත් නැතුව ඒකේ රාගේ ගැලවී ගියා නම් නිරුද්ධ වුණා නම් ඡාගෝ පටිච්චසග්ගෝ ඒක සම්පූර්ණ සිතින් ඈත් ගිලී ගියා නම්
මුත්තේ අනාලයෝ ඒක තියෙන ඇලීම සම්පූර්ණයෙන්ම සිඳී ගියා නම් ඒකයි දුක්ඛ නිරෝධ සත්‍ය නිර්වාණ ධාතුව කියලා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර කරන දෙලසින් ඒක ප්‍රකාශ කළා. මේ ධර්මයේ සැමටම අත්දකින්නට පුළුවන් එකක් නෙවෙයි. ඉහළ මාර්ගඵල පරාපෝත්‍යයෙන් සිටින කීප දෙනෙක් ප්‍රදේශා අපි ඒ කාරණා ප්‍රකාශ කළේ අත්දකින්නට උත්සාහ ගන්න. එතකොට අප මේ දක්වා ප්‍රකාශ කළේ සංස්කාර ස්කන්ධයේ ආස්වාදයේ පිළිබඳ මතු පිටින් දැක්වෙන අර්ථය සහ එහි ඇති ගැඹීර අර්ථය අපට අවබෝධ වන ආකාරය. එක් මතු පිටින් දැක්වෙන අර්ථය සෑම සංස්කාරයක් තුළින්ම සුඛයක් ආස්වාදයක් ඇති වෙනවා. ඒ සුඛයට සෝමනස්සයට කැමැත්තක් තියෙනවා. ඒ සුඛේ සෝමනස්සේ තමයි සංස්කාර ස්කන්ධය තුළින් ඇතිවෙන ආස්වාදය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුම් කළා. මේක මේ කාටත් තේරුම් ගන්නට පුළුවන්. ඒක තේරුම් ගත්තත් දැනට ප්‍රමාණයි. අපි දැන් ඊළඟට බලන්නේ සංස්කාර ස්කන්ධයේ ආදීනමය පිළිබඳව. මේ ජීවිතින් අර කෝකටත් ඒ වගේ පංචස්කන්ධයටම කියපු එකම කතාව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ බව සූත්‍රයේ පාළියෙන්ම දක්වා තිබෙනවා. මේ සංස්කාර අනිත්‍යයි නම් දුකයි නම් විපරිණාම නම් අන්න එකයි මහණෙනි සංස්කාර ස්කන්ධයේ ආදීනමය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළ බව සූත්‍රයේ දැක්කේ. මේ සංස්කාර කියන්නේ සංකත ධර්ම, හේතුන් හටගත් ධර්ම. සංස්කාර කියන වචනේ කවර ආකාරයකින් අපි විස්තර කළාද? එකම ආකාරයකින් ඒක විස්තර කරන්න පුළුවන් හේතුන් හටගත් සියලුම ධර්ම සංකත ධර්ම සංස්කාරයි කියන්නේ. මේ සංස්කත ධර්ම වල සංස්කාර ධර්ම වල ස්වરૂපයක් තියෙනවා. තීනිමානී සංකත සංකත ලක්ෂණානි කතමානි තීනි. මේ සංකත ධර්ම වල ලක්ෂණ තුනක් තියෙනවා. මාන්නේ කුමක්ද? ඒ තුන. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති උපාදස්තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ඉපදීමක් පෙනෙනවා. ඒ ඉපදුනදී විපරිණාමයක් පෙනෙනවා. ඊළඟට ඒකේ වැයවීමක් නැති වී යාමක් තියෙනවා. සංකත ධර්ම වල ලක්ෂණ තුනකයි. ඇති වෙනවා වෙනස් ස්වરૂපයකටපත් වෙනවා නැති වෙනවා. අපිට තේරෙන වචන වලින් ප්‍රකාශ කරනවා. එහෙමයි. එතකොට මේ සංස්කාර ස්කන්ධය තුළ තියෙන සෑම සංස්කාරයක්ම සංකත ධර්ම ඒකේ ස්වરૂපයක් ඇතිවීම ටික වේලාවක් පවතී විපරිණාමයටපත් වීම නැති වී යන. එතකොට මේ සංස්කාර ස්කන්ධයේ අනිත්‍ය ධානයක දුකට විපරිණාමයටපත් වෙන මේකේ ආදීනමයයි කියලා ප්‍රකාශ කිරීම ඉතාමත්ම සරල කාරණාවක්. ඇත්තෙන්ම මේ අනිත්‍ය තුළින් විපරිණාමයටපත් වීම තුළින් ආදීනමයක් ඇති වෙනවා. දැන් මේ අය බලාපොරොත්තු වෙන කෙනෙකුන් අපි හිතමු හොඳ ජීවිතේ පුරාම ආදරයක් බලාපොරොත්තු වෙන ආදරය කියන්නේ යම්කිසි සංස්කාර ධර්මයක්. මේක හැම දවසෙම පවතින ධර්මයක් නෙවෙයි. වෙනස් වෙනවා විපරිණාමයකටපත් වෙනවා. ඒක ස්වરૂපයක. එතකොට වෙනස් වෙනකොට විපරිණාමයකටපත් වෙනකොට ඒක ආදීනමයක්. අර කලින් ආසාර කරපේක ආදීනමයක් බවට පත් වෙනවා. මේක තේරෙනවා. එතකොට ඒ කියන ආදීනයට වඩා ගැඹීර වූ ආදීනයක් මම දකිනවා මට වැටහෙනවා. ඒ දෙකෙන් කවරක් හෝ මේ අය පිළිගන්නේ ඒකයි අපි කියවේ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළායේ දැක්කන පාඩයන් ඉක්මවා යමින් අපට සමහර විට කරුණ ඉදිරිපත් කරන්නට සිදු වෙනවා. අර කලින් කියපු අවස්ථාවකට තේම කියවා දැන් කියන්නේ තේම අවස්ථාවක්. මේ සංස්කාර ස්කන්ධයේ ආදීනය හොඳින්ම දැනගත යුතුම කාරණාවක්. සංස්කාර අතහැරලා නිවන් යන්නේ ඒ සංස්කාර අතහැරීමට නම් ආදීනමේ අවබෝධ කරගන්නට. අපි කෙනෙකුට ඇලුම් කරනවා කියන්නේ එයාගේ ආදීනමේ තේරුම් ගන්නාත් එක්ක එයා අතහරින්න. ආදීනමයන් අවබෝධ වුණේ යන්තරමට ඒ තරම් දුරට එයා ආයත් කරන්නට පුළුවන්. සංස්කාර වල ස්වરૂපයේ අනිත්‍යයි. එතකොට මේ සංස්කාර වල නියම ආදීනමේ කුමක්ද? සංස්කාර වල ආදීනේ අංකිෂයක් නෙවෙයි භවයෙන් භවයේ කැට ගැසීම සංසාරයෙන් සංසාරයට ගමන් කිරීමට සැරසීම සංසාර ගමනේ නිමග්න කරවීම සංස්කාර ස්කන්ධය තුළින් සිදුවන බලවත්ම ආදීනේ. ඕක අනිත්‍ය ධානය එක විපරිණාමයට පත්වන එක ආදීනේ කියන කතාවට වඩා ගැඹීර කතාවක්. මේ කතාව මෙයාට තේරුම් ගන්න පුළුවන්. මේ රහතන් වහන්සේ කෙනෙකුගේ පවත්නා වූ සිතේ ස්වરૂපය අවබෝධ කරගත්තා. තර මඳුරට තේරුම් ගන්නට උත්සාහ කළා.
රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ මේ සංස්කාර ඔක්කොම සිතෙන් අතහැරලා විමුක්ත සිතක් උදා කරගෙන සිටින කෙනෙකුට. ඒ කියන්නේ කිසිම සංස්කාරයක් සිත තුළින් ඉබේ નિરાයාසයෙන් ගලාගෙන යන්නේ. ඒ කියන්නේ ඒ අමුතුම විඥානයක් විමුක්ති සිතක් උදා වෙනවා. අපගේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස තුළින් පහළ වෙන පිළිවෙලින් චක්කසෝත ගාන ජීවා කාය මනෝ විඥාන කියන විඥාන හයට අමතරව තව දැනීම් මාත්‍ර සිත තුළින් ඉබේ පහළවන්නට පටන් ගන්නවා. ඒකට කියනවා අනිදස්සන විඥානය. මේ අනිදස්සන කියන්නේ කනේ පෙන්눔 කරන්න නොහැකි විඥානය. ඔය අභිධර්මකාරයෙන් ඒක කියනවා තියා හිතන්නවත්. ඒ අභිධර්ම පොත්වල 189 සිත් 121කට ඔය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ අනිදස්සන විඥානය කියන එක ඇතුළත් කරලත් නැහැ, ඇතුළත් කරන්නේ දන්නේ නැහැ. මේ අනිදර්ශන විඥානය කුමක්ද කියලා කෙනෙකුට පෙන්වන්න කරන්න බෑ. දෙවියෙකුට, බඹෙකුට, බ්‍රහ්මයෙකුටවත් ඒකේ ආරම්භණය සිතන්න බෑ. අලගත් උතුම් සූත්‍ර වෙන සූත්‍ර වල ඒවා දක්වා තිබෙනවා. ඒ සිත එලෙසින්ම පවතින විට කිසිම සිතවිල්ලක් සිත තුළින් ගලන්නේ. දවසක් නෙවෙයි, සතියක් නෙවෙයි, මාසක් නෙවෙයි, මුළු ජීවිත කාලයම කිසිම සිතක් සිතන්නේ නැතුව, කිසිම සංස්කාර ධර්මයක් සිත තුළින් ගලා එන්නේ නැතුව නිරුත්සාහකවම නිකාම දැනීම මාත්‍රයක් බොහෝවේ පවතින එකයි රහතන් වහන්සේ කෙනෙකුගේ සිතේ ස්වરૂපේ. සංස්කාර ගලා යමක් නැහැ. හේතුව අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ. අවිජ්ජාව නිරුද්ධ කරන නිසා සංස්කාරය නිරුද්ධ කර තිබෙන නිසා මෙවැනි කෙනෙකුට අවශ්‍ය නම් හිතන්නට පුළුවන්, අවශ්‍ය නම් කතා කරන්නට පුළුවන්, අවශ්‍ය නම් ගහන්න, බනින්නට, ඇලුම් කරන්න, ඕන දෙයක් කරන්නට පුළුවන් මතු පිටින්. යටිසිතට ඒක කිසිම සම්බන්ධතාවයක් නැහැ. මේ සත්‍යයේ තියෙන නිසා සංස්කාර සිත තුළින් ගලා යන්නේ නැති නිසා ඒ රහතන් වහන්සේ ඔන්න මැරෙන්නට කිට් වෙනවා. අපි කියනවා ඒකට ලොකු වචනයක් දාලා පරිනිර්වාණය. ඒතෙන්ට පස්සන විට අර සිත තුළින් සිතිවිලි ගලා යාමක් කිසිම එකක් නැති නිසා, සිත නිසලව පවතින නිසා ඒ සිත මේ ජීවිතයේ ඉපදීමට හේතුභූත වූ අතීත කුසල විපාක සත්‍ය ගෙවි යනවා සමගම නිරුද්ධ වෙනවා. ඒකට අනුබද්ධිතව තව සිතක් වෙන තැනක පහළවන්නට බෑ. මොකද රහතන් වහන්සේ පින්නම් පාන්නට පෙර කිසිම සිතවිල්ලක් තමාගේ සිත තුළින් ගලා නොයන නිසා, එම නිසාම ජාතියට නිමසේ වෙනවා. ඊට පස්ව ජාතියින් ජාතිය ගැට ගැසීමක් නැහැ. සාමාන්‍ය අනාගාමී තත්ත්වයේ දක්වා සිටින සෑම පුද්ගලයෙකුගේම සිත තුළ මේක නැහැ. මේ සිතට කියන්නේ අනිදස්සන විඥානය, අකුප්පාචේතෝ විමුක්ති ආදී වචන බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා තියෙනවා. ඒක කිසි කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි. කළුද සුදුද කියලාවත් වටහා ගන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි. සාමාන්‍ය ලෝකයේ සත්‍යයට ඒක අවබෝධ කරගන්න බැරි ධර්මයක්. සාමාන්‍ය ලෝකයේ අනාගාමී සත්‍ය දක්වාම සිටින සෑම කෙනෙකුගේ සිත තුළ මේ කියන සංස්කාර ගලා යන බව. චිත්ත සංස්කාර සිත තුළින් සිතවිලි ගලා යෑමේ ශක්තිය තියෙනවා. සිත තුළින් නිරායාසයෙන් නිකන් ඉන්න බෑ. පැය දෙක කොන්න හිතවිලි ගලනවා. හිතන්න නැතුව ඉන්න බෑ. පැයක් විනාඩි 5-10ක් හිතෙන් ඉබේ සිටිනවා. ඒ සංස්කාර නිරුද්ධ කරලා නැහැ. ඒක නිසා සංස්කාර සිත තුළින් ගලා යාම සිදු වෙනවා. මෙන්න මේ සංස්කාර සිදුවෙමින් ගලා යාම සිදුවී ජීවිතේ පුරාම පවතින නිසා මරණ මොහොතේ චුති අවස්ථාවට පත්වන විට අර සිත තුළින් සංස්කාර ගලා යාම ඒ අවස්ථාවේදී සිදුවේ. එම නිසාම නැවත තැනකට ඒකට අනුබද්ධිතව ප්‍රතිසන්දි විඥානය කියන්නේ. ඒ සිතවිලි ගලා යාම නතර කරලා තිබුණා නම් නැවත ඉදීමක් කවදාවත් ඇතිවන්නේ නැහැ. ඒ සිතවිලි ගලා යන ස්වરૂපයක් ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයන් මේ ඇයිට කරුණු කලින් කියා දීලා තියෙනවා. ඒ ප්‍රතිසන්දි විඥානය පහළ වෙන විට පහළ වෙන ධර්මතාව. ඒ කරුණත් මම වචනයක් දෙකකින් සිහිපත් කරන්නේ. දැන් මරණ මොහොතේ මෙලෙස සිතවිලි ගලාගෙන යන අපි මේ කියන්නේ සංස්කාර ස්කන්ධේ ආදීනය කියන්නේ භවයේ ගැට ගැසීම කියන එක. ඒක ඔප්පු කරන්නටයි මම මේ යන්නේ බුදු වචන වලින්. ඔය සංස්කාර අනිත්‍ය විපරිණාමය ඒකයි ආදීනය කියන කතාවට වඩා ගැඹුරු වෙනවා. එතකොට මරණ මොහොතේ ඔන්න සිතවිලි ගන්නවා. ඒ සිතවිලි ගලා යන්නේ නියම ධර්මයක් තියෙනවා, කර්ම නියාමයක්. ගරුක කර්මයක් කරලා තිබුණා නම් ඒක ඉස්සල්ලාම ඉදිරියට යනවා. ගරුක කියන්නේ පංචානන්තරේ පාප කර්ම අකුසල පක්ෂයෙන් නම් කුසල පක්ෂයෙන් නම් ධ්‍යානසිත මාර්ගඵලයක් වෙන දෙයක්. මාර්ගඵල ගරුක කර්ම නෙවෙයි, මාර්ගඵල ලැබීමට පාදක වූ ඒ විදර්ශනාමය ඥාන ප්‍රවාහය තමයි ගරුක කර්මයක් වශයෙන් ඉදිරිපත් කරන්නේ. ඒකත් නැත්තම් මරණ මොහොතේදී
ආසන්න අවස්ථාවේදී කරපු කර්මයක් තමයි මරණ මොහොතේදී පත්වන්නේ. ආසන්න වශයෙන්. අපි යමක් කරමින් සිටිනවා, කියමින් සිටිනවා, සිතමින් සිටිනවා මරණ මොහොත. මේකනේ මරණ. එක පාට ඇක්සිඩන්ට් එකක් වගේ දෙයක් වෙලා තිබුණත් මැරෙන්නේ යමක් කරමින් සිටින විට, කියමින් සිටින විට, සිතමින් සිටින විට. යම් කිසි කෙනෙක් සිහි නැති කරලා ඉන්න විට ඒ සිහි නැති වෙන අවස්ථාවේදී මරණය සිදු වුණා නම් ඒදී නැවත ප්‍රතිසන්දිය ගෙන දෙන්නේ සිහි නැතිවීමට ඔන්න මෙන්න කියන අවස්ථාවේදී පැවති අවසාන කර්ම සංස්කාරමත්. එතකොට මේ කර්ම සංස්කාර සිත තුළින් ගලා එන න්‍යාමي ඒකයි. කර්ම කර්ම නැත්නම් ආසන්න කර්ම වෙනවා. ආසන්න කර්මත් නැත්නම් මේ ජීවිතේ පුරා ප්‍රගුණ කරලා පුරුදු පුහුණු කරලා තියෙන ආචීර්ණ කර්ම ඉදිරියට එනවා. ඒ කර්මයක් නැත්නම් කටත්තා කර්ම කියලා මේ සංසාරේ කවදා හෝ දවසක කරපු කර්මයක් ඉදිරියට එනවා මරණ මොහොතේදී කොයි ආකාරයෙන් කොතනදී ඊට හදිසියේදී මරණයට පත්වන්නට සිදු වෙනවා. මේ කර්ම කියන්නේ මොනවද? සංස්කාර ධර්ම. මේක දැන් තේරුම් ගන්න. එතකොට සිත තුළින් සිතිවිලි ගලන යනවා කියන්නේ ඒවත් සංස්කාර ධර්ම. මේවා මෙහෙම තියෙනකොට අපගේ සිත තුළ රහත් වූ සෑම කෙනෙකුගේ වාගේ සිත තුළ කාමදී තියෙන ධර්මතා කීපයක් තියෙනවා. මොකද්ද මේ දැන් මැරෙන්නට යන්නේ නමුත් මේ ජීවිතේ අතහරින්නට සූදානම් නැහැ. තව තවත් ජීවත් වීමේ අපේක්ෂාව ආශාව කරතබාගෙන සිටිනවා, බැඳගෙන සිටිනවා අතතුල. භවයේ රැඳී සිටීමේ ආශාව භව ආශාව සිත තුළ පවතිනවා. අද මෙතනින් සියදී විනාශාගෙන මැරෙන්නට ගියත් ඊළඟට මේ මැරෙන්නේ ඊට වඩා හොඳ තැනක ඉපදීමේ ආශාව පදනම් කරනවා, පාදක කරනවා. ඒක නිසා භව ආශාවත් තමයි සිත තුළ කාර්යයේ තියෙන ධර්මතාවය. ඊට අමතර මේ මම කියලා කෙනෙක් සිටිනවා කියන වැරදි අවබෝධයේ හිත තුළ කාමදීම ප්‍රස්පාදයි. මරණ මොහොත මිනිහා මැරෙන්නේ මේ මම කියලා කෙනෙක් නැහැ කියලා කොච්චර ධම්මහල තිබුණාද? මම කියලා කෙනෙක් නැහැ කියලා කොතෙක් ඒ කියන්නේ විමසෙමසා බලබලා හිටියත් මම කියන හැඟීමෙන් ඇතුව රහත් වූ සෑම කෙනෙක් ගාවම අස්මිමානයේ තුරන් නොකර සෑම කෙනෙක් ගාව මම වෙමි කියන හැඟීම තියෙනවා. ඒ හැඟීමත් පවතිනවා සිත තුළ කැඩිලා. ඒ වගේ මේ මරණ මොහොතේදී මේවා අපි අල්ලගෙන සිටිනවා. උපාදාන කරගෙන සිටිනවා. මොනවද අල්ලන්නේ? එක්කෝ ඊළඟ භවයේ අල්ලා ගන්නවා. ඊළඟට උපදින භව, කාම භවයක් හරි, රූප භවයක් හරි, අරූප භවයක් හරි, කොයි ලෝකයක් හරි අල්ලනවා. නැත්තම් මේ ජීවිතේ දැන් අත්හරින්න තියෙන ජීවිතේම අල්ලා ගන්නවා. නැත්තම් දරුවෝයි, දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ වාට පිටි ඉඳ ගන්න මොනවා හරි ජරාවල් තියෙන සංස්කාර ධර්ම කැත වචනයක් ජරාව තියෙන සංස්කාර ධර්ම වලට ඒ වචනේ ඊටම සුදුසුයි. මේ ඒ ධර්ම අල්ලනවා. මේ උපාදානයක් සිත තුළ පවතිනවා. එතකොට උපාදානයේ තියෙනවා අල්ලා ගැනීම, මම කියන හැඟීම තියෙනවා, භවයේ රැඳී සිටීමේ ආශාව තියෙනවා, කර්ම රැස් කරලා තියෙනවා. ඒ කර්ම මරණ මොහොතේ ගලා යනවා. මේ ඔක්කොම සංස්කාර ධර්ම. භවයේ රැඳී සිටීමේ ආශාව සංස්කාරයක්, මම කියලා අල්ලාගෙන සිටීම සංස්කාර ධර්මයක්. ඒ වගේම මේ යම් කිසි උපාදානයක් තියෙනවා නම් ඒ උපාදාන ආදී අනිකුත් කියපු සෑම ධර්මතාවයක්ම සංස්කාර ධර්ම. ඒ සංස්කාර ධර්මයන්ගේ ක්‍රියාවලිය නිසා නැවත නැවත දුකම උපදිනවා, ජාතියම පහළ වෙනවා කියන අවබෝධයේ නැති සංස්කාරයක් එතන තියෙනවා. ඒකට කියනවා අවිජ්ජා සංස්කාරය කියලා. මෙන්න මේ සංස්කාර ක්‍රියාවලිය සිත තුළින් ගලා යාම නිසා අර නැවත තැනක උපදිනවා, දුකේ පහළ වෙන නැවත ආරම්භ වෙනවා. සංස්කාර ස්කන්ධේ නියම ආදීනවේ කියන්නේ ඔන්නෝකයි. මේ ආදීනවේ තේරුම් ගන්නට බැරුව සංස්කාර අතහරින්නට බැරුව සිටි නිසා තමයි මෙතෙක් සංසාරේ ගමන් කරන්නේ. සංස්කාර අනිත්‍යයි විපරිණාමයි කියන කතාව නෙවෙයි මේ බව බුදුරජාණන් වහන්සේම පෙන්වන්න කරනවා. අවිජ්ජාපච්චය මොකද්ද? සංඛාරපච්චය. අවිජ්ජාව නිසා සංස්කාර ඇති වෙනවා. සංස්කාර නිසා නැවත නැවත පහළ වෙන ප්‍රතිසන්දේ විඥානය ඇති වෙනවා කියන්නේ. ඕක තමයි සංස්කාර ස්කන්ධයේ කියන බලවත්ම ආදීනයි. මේ ආදීනේ දැක්කාට පස්සෙ ආදීනව අතහරින්නට පහසු වෙනවා. ඊළඟට අපි කතා කරමු සංස්කාර ස්කන්ධයේ නිස්සරණය ගැන. සමහර අයට ටිකක් හිත දෙන්නට පුළුවන්, ඒ වුණාට ඒක දතරිතුම කාරණා. සංස්කාර ස්කන්ධයේ නිස්සරණය කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ
සංස්කාර කෙරෙහි යම් චන්දරාගයේ ප්‍රහීන වීමක් අතහැරී යාමක් ඇතනම් අන්න ඒකයි මහණෙනි සංස්කාර ස්කන්ධේ නිස්සරණය. චන්දරාග විනය චන්දරාග පහන. චන්දරාගයේ නැති කිරීමේ චන්දරාගයේ ප්‍රහීන වීම සංස්කාර කෙරෙහි පවතී. එතකොට තමයි සංස්කාරයෙන් නිස්සරණයක් නිදහසක් විමුක්තියක් ලැබෙන්නේ. මාර කලින් කියව රහතන් වහන්සේ කෙනෙකුගේ සිත තුළ කිසිම සංස්කාරයක් ගලන්නේ නැහැ. සිත නිරාඥ ආරම්භණයකින් තොරව දැනීම මාත්‍රයක් බවට පත් වෙලා ඔහේ පවතිනවා. ඒ කෙනෙකුගේ සිත සම්පූර්ණයෙන්ම සංස්කාරයන්ගෙන් නිස්සරණයට විමුක්ති භාවයට පත් වෙනවා. කිසිම සිතවිල්ලක් අනවශ්‍ය ආකාරයෙන් ගලන්නේ අවශ්‍ය නම් හිතනවා. තමාට වශී භාවයක් තියෙනවා. එවැනි කෙනෙක් සංස්කාරයන්ගෙන් නිදහස් වූ කෙනෙක්, විමුක්තියටපත් වූ කෙනෙක්. අන් සෑම කෙනෙක්ම එහෙම නෙවෙයි. සංස්කාරයන්ගෙන් නිදහස් වෙලා නැහැ, විමුක්තියටපත් වෙලා නැහැ. සංස්කාර කෙරෙහි ඇලීමක් තියෙනවා, ඡන්දයක් තියෙනවා, රාගය. ඒක නිසා තමයි රහත් වෙලයි කියන අය බව මේ කටින පිටකම් වලට ඉන්දියාවට යනවා. අනේ බුදුහාමුදුරුවෝ ජීවමාන ඉන්දියාවේ කියත් මම නම් මට නම් යන්න ඉදින්නේ නැහැ. මේ බුදුහාමුදුරුවෝ දැකලා කුසලයක් ඇති කිරීමේ චේතනාව ප්‍රමුඛ කරගන්න. බුදුහාමුදුරුවෝ අද ජීවමානව වැඩ ඉන්නවා ඉන්දියාවේ බවණක් ගන්න සීදෝ පාතිහාරය පෙන්වනවා කියනවා කිව්වත් මට නම් හැඟීමක්වත් දැනටවන්නේ නැහැ. උන්වහන්සේ දැකලා වැඳලා මේ මට පින් කරගන්නට යන්න ඕනේ. සංස්කාර කෙරෙහි නිස්සරණේ නැති පුද්ගලයන් විසින් මේ සංස්කාර අල්ලලා රැස් කරන ලියලියා මේ ධර්ම කරුණු ලියලියා කරන්නේ සංස්කාර කෙරෙහි තියෙන ආස්වාදය ඒකේ තියෙන මේ නිස්සරණයට සිතපත් නැති නිසා එවැනි අයට තමයි ඔය කෙනෙකුගේ පොත්පත්වල තියෙන දේවල් කියලා නැත්නම් ධර්ම දේශනාවල තියෙන දේවල් කියලා මතක තියාගෙන තමාගේ ධර්ම දේශ ලෝකයට කියන්නේ අන්නෙවෙන්නේ. සංස්කාර ආස්වාද කරන අය. සංස්කාරයන්ගේ නිස්සරණය නොදත්තයි. සංස්කාරයන්ගේ නිස්සරණය යමෙක් හරියට දැක්කා නම් යම් කිසි ධර්මයක් අවබෝධ කර ගැනීමට ඔහුට අවශ්‍ය නම් ඔහු විසින් හෝ ඇය විසින් කළ යුත්තේ මේ කියන්නේ කුමක්ද කියලා තමාගේ සිත දෙසට අවධානය යොමු කර සිත දෙස බලා සිටීම පමණයි. ඒ නියම ධර්මයේ සිත තුළින් මතුවේ. එතකොට අනුන්ගේ ධර්ම හොරකම් කරන්න අවශ්‍ය නැහැ. ප්‍රායෝගික වශයෙන් හත්තුලින් මතුවන ධර්ම ඒ ආකාරයෙන් නිර්භයව ප්‍රකාශ කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ දැක්ුණත් ඒක වැරදි කියලා නිර්භයව කියන්න පුළුවන්. හදිට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන නිසා කාටවත් බය වෙන්න ත්‍රිපිටකාචාර්ය කෙනෙකුට බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ ධර්මයේ විදිහට ප්‍රකාශ කරන්න. ඒ නිස්සාරණයටපත් වුණා. හැබැයි ඒ ධර්ම අවබෝධය සිත තුළින් ගලා එන්නේ එක එක්කෙනාගේ ප්‍රඥා සම්පත්තියේ ප්‍රමාණයයි. ඒකට කියනවා පටිභාන පටිසම්භිදා කියලා කියන වචනය. ඒ කියන්නේ සෑම මාර්ගඵලයක් සාක්ෂාත් කරන කෙනෙක් ගාව යම් කිසි පටිසම්භිදාවක් අදී ආසුලින් එක එක පුද්ගලයාට මේ පටිසම්භිදාව ගැඹුරින් ඇතිවන්නට පුළුවන්. මේ පටිභාන පටිසම්භිදා කියන தත්වය ගම්භීර වශයෙන් ඇති වූ කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ධර්මය ඒ පිරිසුදු ආකාරයෙන් හද තුළින් කෙනෙකුගේ පොතක උපුටා ගන්න නැතුව කෙනෙකුගේ ධර්මයක් අහන්න නැතුව සමාජම ප්‍රත්‍යක්ෂ හද තුළින් මතු කරගෙන අත්දකින්නට පුළුවන් වෙනවා. ඒ සංස්කාර ස්කන්ධයේ නිස්සාරණයට පත් වූ කෙනෙකුට සංස්කාරයන් කෙරෙහි ඇලියලේ සිටින කෙනෙකුට ඒ නිස්සාරණයට පත් කරගන්නේ නැති කෙනෙකුට ඒ தත්ත්වය උද්ගත කරගන්නට බෑ. දැන් ආමා කලින් කියවා රහතන් වහන්සේ කෙනෙකුගේ සිත තුළ සංස්කාර ගලා යන්නේ ඒක නිසා ඒක නිස්සාරණයක්. නිදහස් වීමක්, ගැලවීමක් සංස්කාර. අනිත් අයගේ සිත තුළ නිදහස් වීම, ගැලවීම නැහැ සංස්කාර සිත තුළින් ගලා යනවා. ඒ නිසා තමයි ඒකේ ආදීනේ වශයෙන් සංසාරයට ගැට ගැටෙන්නේ. මේ කතාව තමයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ විස්තර කරනකොට ප්‍රකාශ කළේ අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. අවිජ්ජාව නිරුද්ධ වෙච්ච නිසා සංස්කාර නිරුද්ධ වුණා, සංස්කාර නිරුද්ධ වෙච්ච නිසා නැවත නැවත ඉපදෙන ප්‍රතිසන්ද විඥානය නිරුද්ධ වෙනවා. මෙයාට හිතන්නට පුළුවන් මේ රහතන් වහන්සේ කෙනෙක් කර්මයේ කළා, කර්මසේ කරපු නිසා තමයි නැවත උපදින්නේ. කර්ම වල සේ කරන්නට දෙයක් නැහැ. මේ ඊයේ කරපු කර්ම ඊයේම සේවලා ඉවරයි. ගියාත්ම කරපු කර්මයක් ගැන කතා කරන්න දෙයක් නෑ. දැන් අද උදේ මේ බන්නේ ධර්මයේ අහනකොට යම් කිසි කර්මචිත්ත සංස්කාර මේ අයගේ සිතතල පහළ වුණා. ඒ ඔක්කොම සේවලා ගෙවිලා ඉවරයි. රහතන් වහන්සේ කෙනෙක් කරන්නේ රහත් වුණාට පස්සේ නැවත කර්ම රැස් වෙන්නේ. අර කලින් කරපු කර්ම සේවලා කියන එක නෙවෙයි. නැවත කර්ම රැස් වෙන්නේ නැහැ. මොකද අර අනිදර්ශන විඥානයේ ඒවත් හත්වෙනි විඥානය කියලා අපි කතා කරනවා නම් උදාහරණයක් වශයෙන්. එහෙම එකක් නෑ පොත්වල. එහෙම කියවනම් ඒ හා සම්බන්ධ ගැටීමක් නැතුව, බැඳීමක් නැතුව, ඇලීමක් නැතුව, සම්බන්ධ වීමක් නැතුව
කිසිම ආකාරයෙන් බැඳීමකින් තොරව ඒ සිත පවතින අතරම මතු පිට සතින් ක්‍රියාත්මක කරන්නට පුළුවන්, වචන පිට කරන්නට පුළුවන්, කටයුතු කරන්නට පුළුවන්, සිතන්නට පුළුවන්. ඒ නිසා සංස්කාර ගලා යන්නේ නැති. කුසල දැකියන්නේ නැහැ, අකුසල දැනෙන්නේ නැහැ. නමුත් ප්‍රාර්ථනා කියා බුදුනක් විපාක ශක්තිය නැති කරන්නට බෑ. අපි අතීතයේ කරන ලද කුසල අකුසල කර්ම වල විපාක ශක්තියෙන් තිබෙනවා. ඒ විපාක ශක්තියෙන් මෙයා රාතන් වහන්සේ කෙනෙක්, මෙයා පසේබුදු කෙනෙක්, මෙයා බුදු කෙනෙක් කියලා කිසිම සැලකිල්ලක් දක්වන්නේ. ඒ විපාක ශක්තිය පළ දෙන්නට සුදුසු අවස්ථාවට පස්සේ විපාකයේ පළ දෙනවා, බුදුනත් පළ දෙනවා. ඒ විපාක සේවන්නේ රාතන් වහන්සේ කෙනෙක් වෙනවාම බෑවට පස්සේ. එතකොට ඒ සංස්කාර ස්කන්ධයේ නිස්තරණයට එවැනි කෙනෙකුගේ සිතපත් තිබෙනවා. අන්‍ය අයගේ සිත සංස්කාරයන්ගේ නිස්තරණයටපත් වෙලා නැහැ. එහෙමනම් නිස්තරණයටපත් වීම සඳහා කටයුතු කරන්නට ඕන. කොමස්ද කළ යුතු කටයුත්තේ සඳහා? ඒක නැති කරන්නට නම් අවිද්‍යාව නිරුද්ධ කරන්නට ඕන. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධෝ, අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධෝ කියන්නේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ එහෙමනේ. අවිද්‍යාව නිරුද්ධ කරන අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක්, ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැති වීම. අවිද්‍යාව නිරුද්ධ කරන්නට නම් මොකද්ද කරන්න තියෙන්නේ? මම වෙමි කියන අස්මිමානය නිරුද්ධ කරන්නට ඕන. අවිද්‍යාව නිරුද්ධ කරනවා කියලා කරන්න තියෙන්නේ ඒකයි. අස්මිමානය නිරුද්ධ කරන්න මොකද්ද තියෙන්නේ කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාරනවා අනිච්ච සංඥා වික්ඛවේ භාවේතබ්බා අස්මිමාන සමුද්ධාතාය. අනිච්ච සංඥෝ වික්ඛවේ වික්ඛනෝ අනත්ත් සංඥා සංඛාතේ අනත්ත් සංඥෝ වික්ඛනෝ අස්මිමාන සමුද්ධාතම් පාපනාති. මහණෙනි මේ අස්මිමානය නිරුද්ධ කිරීමට අනිත්‍ය සංඥාව භාවිතා කරන්නටය. අනිත්‍ය සංඥාව භාවිතා කරන පුද්ගලයාගේ සිත තුළ අනත්ත් සංඥා සංඛාතේ අනත්ත් සංඥාව පීඩනය. ඒ අනත්ත් සංඥාව තුළින් අස්මිමාන සමුද්ධාතම් පාපනාති අස්මිමානයේ සම්පූර්ණ නිර්වශේෂ වශයෙන් නිරුද්ධ වී යනවා. ඒකයි කල යුත්තේ කුමක් සඳහාද? පංචස්කන්ධයේ නිස්සාරණය සඳහා සම්පූර්ණ අර්ථ ඵලය දක්වාම කරන්න තියෙන භාවනාව ඒකයි. අනිත්‍ය පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දැක දැකිය බල බල වාසය කිරීමයි කල යුත්තේ. උද්‍යප්ඥාන පස්සේ විහෙලති කියලා දක්වා තිබෙන මේ පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දැක දැක තමයි වාසය කරන්නට ඕනේ. යම් කිසි යෝගාවචරයක මේ ඇතිවීම නැතිවීම දැක දැක සිටින විට අපි මේ ඇයිද කියලා තියෙන මේ ශූන්‍යතා කියලා වචනයක් දේශනා කරලා තියෙන. ඔය කියන සුළු ශූන්‍යතාවයක් නෙවෙයි. අපි මේ සුළු ශූන්‍යතාවය කියන එකෙන් අදහස් කරේ ඇස් දෙක පියාගත්තාට පසුව මේ හිතට පේන රූපාරම්මන කිසිවක් Tamange ඇඟවත් බාහිර රූපවත් මොකක්වත් පේන්නේ නැතුව නිකම් ඝන කරවරක් වාගේ කිසිම දෙයක් නැතුව සිතාහසේ භාවයෙන් ආවස් තත්ත්වයක් ඇති වෙනවා නම් අපි ඒක ශූන්‍යතාවය කියලා විස්තර කළා. ඒ ශූන්‍යතාවය නෙවෙයි මාමේ කියන්නේ. යම් කෙනෙක් භාවනා කරගෙන යන විට අපි හිතමු පහනක් දැල් දෙනවා. දැල්ලි තියෙනවා. එකපාරට පහන් නිවුණාට පස්සේ තනිකරම ආලෝකය නිරුද්ධ වෙලා ගිහලා ඝන කරවරකට පිටපත් නැහැ කියන්නේ. දියගිය ඔක්කොම ඒ වගේ මුළු විශ්වයේම සංස්කාර එක ශේෂ මාත්‍රයක්වත් නැතුව ජීවි ඝන කලවරක් වගේ සම්පූර්ණ ශේෂ මාත්‍රයක් නැත්නම් නිරුද්ධ වී ගියා නම් ජීවි ගියා නම් නිරෝධාන පස්නාතරෙන් එක්සදවන්නේ කිසිම ලෝකයේ දෙවියෙක් බ්‍රහ්මේ මාරේ යක්ෂේ භූතේ මනුෂ්‍ය ත්‍රිසනේ ත්‍රිසතේ ආදී කවර සතෙක්වත් ඒ අවස්ථාවේදී දක්ෂණේ වන්නේ එහිදී තිබෙන්නේ දැනීම මාත්‍රයක් පමණයි. ඒ දැනීම තමයි සත්‍යයක් ආත්මික පුද්ගලයක් වශයෙන් ගන්නට තියෙන්නේ. ඒ දැනීම පවා සම්පූර්ණයෙන්ම නිර්වශේෂ වශයෙන් නිරුද්ධ වුණා නම් ලෝකේ කිසිම තැනක කිසිම සත්‍යයක් අවදාවත් ගන්නට නැති වෙන විට කෝ මේකේ මම කියලා ගන්නට මොන ධර්මයේද ශේෂවන්නේ කියන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇතිවීම තුළින් අස්මිමානිය නිරුද්ධ විය. අස්මිමානිය නිරුද්ධ වුණාට පසු තව ටිකක් එහාට වැඩ කරන්නත් තිබෙනවා. අන්න එවිට තමයි අපට පුළුවන්කම තිබෙන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ පවත්නා වූ චන්දරාගේ සම්පූර්ණයෙන් ප්‍රහීන කරලා උත්තම අර්ථඵලයේ සාක්ෂාත් කරගන්න. එතකොට අප මේ අද දේශනාව ටිකක් ගැඹීරයි කියලා ප්‍රකාශ කළේ මේකේ හොඟ දෙනෙකුට තේරුණා දන්නේ තේරෙන අයට තේරුම් ගන්නට පුළුවන් වේවි කියන අදහස පෙරට කරගෙන 4-5 දෙනෙකුට ප්‍රයෝජනයක් වේවි කියන අදහස පෙරට කරගෙන අප දේශනාව පැවැත්වි. මේ දක්වා කරන දේශනාවේ මේ ඇයට තේරෙන කරුණු ගැන සාරාංශය මෙන්න මේකයි. අපි කීවේ සංස්කාර ස්කන්ධයේ ආස්වාදයේ කුමද්ද ආදීනයේ කුමද්ද නිස්සාරණයේ කුමද්ද කියන
ප්‍රශ්න තුනට පිළිතුරු තුන විස්තර කළේ. එහිදී සංස්කාර කියන වචනේ අපි විස්තර කළේ සංචේතනාව සිතවිලි වශයෙන්. මේ සිතවිලි නිසා යම් කිසි සුඛයක් සෝමනස්සයක් ජනිත වෙනවා නම් ඒකයි සංස්කාර ස්කන්ධය තුළින් ඇති සංස්කාර ස්කන්ධය තුළ ඇති ආස්වාදය කියලා අපි පෙන්වනවා. ඒක අතීත ආරම්භන වශයෙන් සානාගත ආරම්භන වශයෙන් බෙදා බලන විට ඒ ආස්වාදයේ අරමුණු තුළින් නෙවෙයි ඇතිවන්නේ සමාගයේම සිතිවිලි තුළින් කියන එක තේරුම් ගත්තා. වර්තමානයේත් ඒක සම්බන්ධ කළොත් එහෙම ඒ අතීත අනාගත ආරම්භන වල ස්වરૂපේ වර්තමානයේ යම් කිසි ආරම්භණයක් ආස්වාද කරනවා නම් එහිදී සිදුවන්නේ සමාගයේ සිත තුළින් සිතිවිලි ටිකක් ගලා යාම සහ ඒ සිතිවිලි ආස්වාද කිරීම. මේ වැඩි කිය දන්නේ යම් කිසි ආස්වාදයක් අත්දැක දැක සිටින විට ඒ ආස්වාදයේ සම්පූර්ණයෙන් තෘප්තිමත් භාවයකට පත් වීම තුළින් වූ නැත්නම් මේ ආස්වාදයේ ගිලිහි ගියාට පසු ඒ ආස්වාදයේ බඳුන් ආරම්භණය තුළින් කිසිම ආස්වාදයක් නොලැබෙන බව මේක තේරුම් ගන්න පුළුවන් නෙමෙයි. එතකොට ඒ සංස්කාර ස්කන්ධයේ ආස්වාදේ තමා විසින්ම ජනිත කරගත් ධර්මයක්. සංස්කාර ආස්වාද කරනවා කියන්නේ තමාගේ සිත තමාගේ සිතින් මල්ලාගෙන කරන පැටලිල්ල මුලාවක් කියන අවබෝධයෙන් පෙන්눔 කර දීමටයි අපි කලින් ඒ සංස්කාර ස්කන්ධයේ ආස්වාදයට අසල් වශයෙන් පෙන්눔 කළේ. ඊට පස්සේ අපි ඉදිරිපත් කළේකේ ගැඹීර අර්ථය චන්දරාගයවත් තණ්හා අනුසය තුළින් ආස්වාදයේ ජනිත වන ආකාරය පෙන්වමින් තණ්හා අනුසය කොහොමද සේකල හැක්කේ කියන කාරණාව. ඒක නැවත විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ සංස්කාර ස්කන්ධයේ ආදීනව අපි පෙන්වන්න කළා. ඒ ආදීනව වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාරා ඇතැයි කියා දක්වා තිබෙන ප්‍රකාශයක් පණිම කෙරුවා. මේවා අනිත්‍යයි, මේවා විපරිණාමයට පත් වෙනවා. ඒකයි මේ සංස්කාරවල තියෙන ආදීනවය කියලා. ඒ ආදීනවල ගම්භීර ආදීනයක් තියෙන ඒක කුමක්ද? භවයෙන් භවයේ සංසාරයෙන් ගැටගැසෙමින් සංසාරයේ නිමග්න කරවීම, ජාතියෙන් ජාතිය සම්බන්ධ කරවීමයි සංස්කාර ස්කන්ධය තුළින් සිදුවන ආදීනවය කියලා පෙන්වන්න කළා. සංස්කාර ස්කන්ධයේ නිස්සාරණයේ වශයෙන් පෙන්වුම් කරේ ඒක ඇතිවෙන්නේ උහිලම වශයෙන් කතා කරන රහතන් වහන්සේ කෙනෙකුට පමණයි. ඒ නිස්සාරණයට සිතපත් වූ සෑම කෙනෙකුගේ සිතට සංස්කාර ගලා යාමක් තිබෙනවා. ඒ සංස්කාරයන්ගේ නිස්සාරණේ ලබා ගැනීම සඳහා අනිත්‍ය සංඥාව භාවිතා කරන්නට කියලා ප්‍රකාශ. මේ දක්වා කියන ලද ධර්මයේ තාමත්ම කෙටි සාරාංශය වුණෝකයි. මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් යම් කුසලමයගේ සිතතර ජනිත වුණා නම් ඒ කුසලසත් ඒකාන්ත වශයෙන්ම මේ සංස්කාරයන් කෙරෙහි පවත්නා වූ චන්ද්‍රාගය සම්පූර්ණයෙන් ප්‍රදීන කරලා උත්තම වූ අරහත් ඵලයෙන්ම අමා මහ නිවනින්ම සැනසීමට වාසනාව සත්‍ය උදා වේවායි කියමින් අප මේ අනුශාසනාව දැන් නතර කරන්නේ. ඔබ සැමටම නිවන් සුවම අත්පත් වේවා.